Okay. අපි අද කතා කරන්න යන්නේ operators Java programming language එකේ අපිට හම්බෙන operators සම්බන්ධව. එතකොට operators පාඩම අපි ගත්තොත් අපිට operators පාඩමේ අපිට හම්බෙනවා ප්‍රධාන operators type පහක්. arithmetic operators, ඊළඟට assignment operator එක, ඊළඟට comparison operators, logical operators, bitwise operators සහ conditional operator. අවසාන වශයෙන් මේ operators හැසිරෙන්නේ යම් ප්‍රමුඛතාවයක් ඇති. ඔබ දන්නවා අර වන් බෙගුදරි කියලා කියනවා අපි ඒකට මේ වන් බෙගුදරි කියලා කියන්නේ ඉස්සලා වරහන් සුළු කළ යුතුයි. ඊට පස්සේ බෙදීම වැඩි කිරීම කරන්නට ඕන. ඊට පස්සේ තමයි එකතු කිරීම කරන්නේ. යන ඕඩර් එකක් තියෙනවා. අපි මේකට කියන්නේ operator precedence කියලා. එතකොට අපි ඉගෙන ගන්න ඕන මොන මොන operations කලින් කරනවාද මොනවා ඊට පසුව ඕඩර් එක මොකක්ද කියන එක අපි තීරණය කරගත යුතු වෙනවා. අපි මෙතනදී ඉස්සලම ඔපරේටර් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරොත් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ උදාහරණය ගන්න 12. එතකොට 12ට 16 එකතු කරනවා. 12 16 එකතු කරනවා. එකතු කරලා ඒක දානවා සම් කියන බකට් එකට. එතකොට 12 කියන්නේ ඔපරන්ඩ් එක. 16 කියන්නේ ඔපරන්ඩ් එකක්. ඒ දෙක එකතු කරලා උත්තරේ දානවා සම් කියලා අපි බකට් එකට. ඒතර සම් කියන වේරියබල් එකට අපි දානවා මේ දෙකේ උත්තරේ. මෙන්න මේකට අපි කියන්නේ assignment operator කියලා. සමාන ලකුණට අපි කියන්නේ assignment operator. ඒතර මේ අගයන් දෙක එකතු කරන එකට කියන්නේ additional operator කියලා. addition operator එක. ඒතර මේක arithmetic operator එක. එතකොට මේ දෙක එකතු කිරීමේ ක්‍රියාව කරන්නේ මෙයා. ඒක එකතු කරලා එන උත්තරය මේකට assign කරන්නේ මෙයා. ඒතර මෙයාට වැඩක් තියෙනවා. මෙයාට වැඩක් තියෙනවා. හැබැයි මෙයා value hold කරනවා. මෙයා value hold කරනවා. මෙයාත් value hold කරනවා. ඒ නිසා මේවට අපි කියන්නේ operands කියලා. store a value. මේවා යමක් කරනවා do something. එම නිසා අපි ඒවට කියන operators කියලා. right okay. ඒ අනුව එකතු කිරීමෙන් කරන්නේ මේ දෙක එකතු කරන එක, assignment වලින් කරන්නේ එකතුව මේකට assign කරන එක. right. ඒ අනුව අපිට හම්බෙන operators වර්ග 6කට බෙදන්න පුළුවන් අපිට. ඒ තමයි arithmetic operators. එතන එකතු කිරීම, අඩු කිරීම, බෙදීම කියන ඒවා. ඊළඟ assignment කියලා කියන්නේ සමාන කිරීම. ඊළඟට comparison operation කියලා කියන්නේ සමානාත්මතාව බලනවා. සමානද අසමානද, විශාලද, greater than, less than, greater than or equal ඔය වගේ ඒවා. logical කියන්නේ and ඒ වගේ ඒවා අපි එකිනෙක පස්සේ කතා කරමු. bitwise, conditional. right. මේවා තමයි ප්‍රධාන operator types ටික. අපි එයින් අද ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු arithmetic operators වලට. ඊට කලින් මේ පොඩ්ඩක් කතා කරමු operand එකක් වෙන්න පුළුවන් මොනවද කියලා. operand එකක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ literal එකක්. දැන් මෙතන 12 කියලා කියන්නේ කෙලිම literal එකක්. අගයක්. ඒතර අපිට ඔපරේටර් එකකට අගයක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් literal එක. ඊළඟට variable එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ x සමානයි 12 කියලා කලින් දාලා තිනවා. ඒ x ව මෙතෙන්ට දෙනවා. x ධන y. ඊළඟට අපිට පුළුවන් කිසියම් method එකක return type method එකක් call කරන්න. දැන් ඔබ දන්නවා මේ Java වල library තියෙනවා integer කියලා class එකක්. Java lamp package එක. දැන් Java library නැත්නම් Java library කියන්නේ JAPI එක. Java API එක. Java API එකේ තියෙනවා pre-built classes. අපි කරන්නේ pre-built classes තමයි classes වල methods තියෙනවා. මේ method call කරනවා. අපිට වැඩක් කරගන්න ඕන නම්. උදාහරණයක් වශයෙන් user කෙනෙකුට keyboard එකකින් enter කරන්න බෑ 123. එයා enter කරන්නේ 1 2 3. ඒතර 1 2 3 කියන්නේ string එකක්. ඒ 1 2 3 එකතු කරන්න ගන්න බෑනේ. ඒ 1 2 3 කියන string අපි convert කරගන්න ඕන 123ට. එතකොට ඒ 123ට convert කරගන්න. ඒ කියන්නේ string value එක integer වලට number බවට පරිවර්තනය කරගන්න ඕන. අපි කරන්නේ මොකක්ද? අන්න අපිට Java library මතක් වෙනවා. Java library මොකද්ද package එක? Java lamp package එක. ඒතකොට Java lamp package එකේ තියෙනවා class එකක් integer කියලා. ඒ class එකේ method එකක් තියෙනවා passing කියලා. ඒතකොට මේ method එකට අපි input එක ලෙස දෙනවා. මෙතෙන් ඔයා දාන්න double quotation ඇතුලේ 1 2 3. ඒතකොට double quotation ඇතුලේ 1 2 3 කියන්නේ 123 නෙමෙයි. ඒක string 1 2 3. ඒ 1 2 3 convert කරලා දෙනවා 123ට. එහෙනම් මෙන්න මේ method එක passing කියන method එක අපි කොහේ හරි තැනක call කරොත් ඒක return කරනවා integer අගයක්. ඒ කියන්නේ ඒක අගයක්. ඒ අගය අපිට use කරන්න පුළුවන් මේ operand එකක් ලෙස. ඒ නිසා operand එකක් ලෙස අපිට මෙතන මෙන්න මේ වගේ තැනක දාන්න පුළුවන් variable එක දාන්න පුළුවන්. x කියන variable එකක් දාන්න පුළුවන්. කලින් අගයක් දීලා තියෙන නිසා 12 කියන direct අගය නැත්නම් literal එක දාන්න පුළුවන්. ඊළඟට return type method එකක් call කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට කිසියම් class එකක public variable එකක් මේක ඉතා වැදගත් වෙනවා මේක public variable එකක් වෙන්න ඕන
ඔබට පේනවා මෙතන පාසින්ට ඇක්සස් කරද්දී වරහන් ඇරලා වරහන් වහලා තියෙනවා. එහෙනම් පාසින් කියන්නේ මෙතඩ් එක. පබ්ලික් මෙතඩ් එක. හැබැයි මෙතන කවුන්ට් කියන එක ඇක්සස් කරලා තිනවා. එතන මෙතන කවුන්ට් කියන එක ඇක්සස් කරද්දී ඒකේ වරහන් ඇරලා වරහන් වහලා නැහැ. එහෙනම් පැහැදිලි කවුන්ට් කියන්නේ variable එකක්. කොහෙද තියෙන එකක්ද? my class class එකේ තියෙන. එතන my class.count කියලා ඇක්සස් කරනවා. එතන මේ count කියලා අපි ඇක්සස් කරන්නේ අගයක්. කොහෙ තියෙනද? my class class එකේ තියෙන. එතන ඒක my class කියලා class එකේ තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක static variable එකක්. එහෙම නැත්නම් my class වල instance එකක් හදලා ඒ instance එකේ instance එකක් හදලා ඒ instance එකේ variable එකක් අපිට access කරන්න පුළුවන් instance variables නම්. දැන් මෙතන කෙලින්ම class name එකෙන් නම් access කරලා තියෙන එක static variable එකක්. ආමෙන්. පුතේ මේ mute කරගන්න. මෙතන ඔයගලන්ට පුළුවන් mic mute කරගන්න. Mute mic. You better to mute your mic. The on your screen you can see that, right? Okay. So hari. Okay. So better to mute your mics, right? එතකොට අපිට classes වල methods directly access කරන්න පුළුවන්. Variable directly access කරන්න පුළුවන්. ඒක global variable එකක් global variable එක ඒ global variable එක static variable එක නම් කෙලිම class name එක access කරන්න පුළුවන්. instance variable එකක් නම් අපි ඒක instance එකක් හදලා instance එකෙන් access කරන්න පුළුවන්. මොක කරත් මේ access කරන්නේ මේ my class එක ඇතුලේ තියෙන count කියන variable එකනේ. මොකද මෙතන වරහන් ගාලා නැහැ. එහෙනම් class එක dot කියලා access කරනවා නම් ඒක method එකක් නොවේ නම් අනිවාර්යයෙන්ම ඒක variable එකක්. එතකොට අපිට මේ operand එකක් ලෙස direct value එක use කරන්න පුළුවන්, variable එකක් use කරන්න පුළුවන්, return type variable එකක් use කරන්න පුළුවන්. හැබැයි return type එක numeric වෙන්න ඕන. මොකද නැත්නම් එකතු කරන්න ගන්න බෑනේ. return type එකේ string එකක් නම් මේකට use කරන්න බෑ. ඒ වගේම මේකෙත් මේ count කියන variable එක numeric එකක් විය යුතුයි. ඒ නිසා operand එකක් වෙන්න පුළුවන්, ඔය ඕනම එකක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. දැන් මේ උදාහරණය වලට පේනවා class එකක් define කරලා තියෙනවා. මෙතනින් තමයි class එක පටන් ගන්නෙ. මම මෙහෙම කොටු කරොත් ඔයාලට පේනවා මම මේ කොටු කරන්නේ class එක. ඒ class එක ඇතුලේ global variable එකක් තියෙනවා. දැන් මේ class එක application class එකක් නෙමෙයි. මේක driver program එකක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මේකේ main method එක නැහැ. එතකොට මේකේ main method එක නැති නිසා මේක අපිට run කරන්න බෑ. අපි මේක compile කරනවා විතරයි. එතකොට මෙන්න මේක ගත්තොත් අපි මේක global variable එකක්. එතකොට මෙතන num කියලා තියෙනවා global variable එකක්. මොකද ඒක class එක ඇතුලේ directly තියෙන්නේ method වලින් එළියේ. එතකොට මෙතන method එකක් තියෙනවා get tribal කියලා. ඔයාලට පේනවා මෙතන method එකක් තියෙනවා get tribal කියලා. එතකොට මේ class එක ඇතුලේ ex class 1 කියන class එක ඇතුලේ num1 කියන variable එකක් තියෙනවා. ඊට අමතරව method එකක් තියෙනවා get tribal කියලා. මේ method එකේ type එක void නෙමෙයි. ඕගොල්ලෝ හොඳට බලන්න මේක method එකක් මෙතන define කරලා තියෙන්නේ curly අරලා curly වහලා තියෙනවා. මෙතන curly. ඒතර curly අරලා curly වහලා තියෙනවා කියන්නේ method body එකක් තියෙනවා. මේ method body එකේ මොන හරි දෙයක් වෙනවා. එහෙනම් මෙතන get tribal කියන method එක declare කරලා තියෙනවා. ඒකට input කරන්න ඕනේ x කියන string එක. එතකොට x කියන string එකක් දුන්නාම ඒ string එකට මොකද වෙන්නේ? මේ දෙන x integer.parseIn method එක ලව්වා. ඔබ දන්නවා Java lamp package එකේ class එකක් තියෙනවා integer කියලා. ඒකේ method එකක් තියෙනවා parseIn කියලා. අපි දෙන string එක එයා convert කරනවා integer එකට. numeric අගයකට. ඒක මේ තියෙන්නේ වැඩි කිරීම. ඒතර මෙතන මේ වැඩි කිරීමක් කරලා කියන්නේ multiplication එකක්. ඒ multiplication එක 3ෙන් වැඩි කරනවා. ඒතර ඒක 3ෙන් වැඩි කරලා ඒක assign කරනවා a ට. ඒ assign කරපු a හි අගය return කරනවා. එහෙනම් මෙතන return type එක මොකද්ද? මොකද a කියන්නේ integer අගයක්. එහෙනම් return කරන්න ඕනේ මොකද්ද? a. ඒ කියන්නේ int. එහෙනම් මේක return type method එකක්. integer return කරනවා. එහෙනම් මේ ex class එකේ අත වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ method data item එකක් තියෙනවා num කියලා. ඒ වගේම method එකක් තියෙනවා get tribal කියලා. හැබැයි මේක run කරන්න බෑ. මේක compile කරන්න ඕනේ. මේක source code එක ලියලා compile කරන්න. right. අපි ඊළඟට යමු මෙන්න තව class එකක් අපිට හම්බ වෙනවා. මොකක්ද මේ class එක? operators 1 කියන class එක curly area. මෙතන curly වැහුවා 17 වෙනි line එකේ curly වැහුවා. අන්න ඒක ඇතුලේ මෙන්න තියෙනවා මොකද්ද මේ main method එක. ඒතර ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේකේ main method එක තියෙනවා. එහෙනම් operators 1 කියන class එක මේ විදිහට run කරන්න පුළුවන්. Java ලව්ව run කරන්න පුළුවන්. ඇයි run කරන්න පුළුවන්? operators කියන class එකේ main method එක තියෙන නිසා. එතකොට මේ main method එක තියෙන class එකට string argument එකක් array එකක් දෙන්න පුළුවන්. මෙතන අපි array එකේ පළවෙනි element එක දීලා තියෙනවා 12 කියලා. එතකොට මේ operators කියන class එක run කරද්දී මම 12 දීලා තියෙනවා. එතකොට මම 12 දෙන්නේ කාටද? JVM ට.
හැබැයි JVM මගේ මේ operators class එකේ main method එකට call කරද්දී ඒ 12 නෙමෙයි අතට මම මෙතන දීලා තියෙන 1 2 string එකක් නේ අපිට කවදාකවත් keyboard එකෙන් 12 enter කරන්න බෑනේ අපි enter කරන්නේ 1 2 එහෙනම් 1 2 කියන එක enter වෙනවා ඒ 1 2 මේක ඇතුළට යනවා එතකොට මෙතන arc0 කියලා ලැබෙන්නේ අර දෙන array එක. ඒ කියන්නේ අපි මෙතන දෙන value වල array එකේ පළවෙනි item එක. ඒ පළවෙනි item එක array එකක අපි කියන්නේ බිංදුව කියලා index එක. එම නිසා x කියලා අපිට ලැබෙන්නේ මම මෙතන මේ enter කරන 12. එතකොට මෙන්න මේ 12 ලැබෙනවා මේකට. ඊට පස්සේ මෙතන variable එකක් තව හැදෙනවා num1 කියලා ඒක 14යි sum සමානයි බිංදුව. system out print කරනවා sum එක. ඒතර ඔබ දන්නවා sum එකේ තියෙන අගේ බිංදුවනේ. එහෙනම් මෙතන output එන්න ඕනේ බිංදුව. ඒතර පළවෙනි output එක මෙතන ලැබෙනවා බිංදුව. ඔබට මෙතන බලා ගන්න පුළුවන් බිංදුව output එනවා. ඒකට හේතුව මෙතන පළවෙනි line එකේ print වෙන්නේ බිංදුව නිසා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ sum variable එකට සමාන කරලා තිනවා num1. ඒතර num1 වල තියෙන කීයද 14. එහෙනම් මෙතන එන අගේ කීයද 14. මෙතන 14. ඊට පස්සේ 16 direct value එක. මෙතන බලන්න variable එක. මෙතන direct value එක literal එක. මෙතන මොකද කරලා තියෙන්නේ අර get tribal method එක call කරලා තියෙනවා. මෙතන වරහන් කරලා වරහන් වහලා curly කරලා curly වහලා නැහැනේ. ඒ කියන්නේ method body එක නැහැ. එහෙනම් method body එක තියෙන්නේ මෙතන. මේක static method එකක්. ඒතර static method එකක් නම් අපිට කෙලින්ම class name එකෙන් call කරන්න පුළුවන්. ex class1.getTribal. එයා return කරනවා මොකක්ද integer එකක්. එහෙනම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්ට මේ ධන ලකුණයි මේ ධන ලකුණයි අතරට වැටෙනවා අගයක්. ඒ අගය මොකක්ද getTribal කියන එකේ return එක. ඒතර getTribal කියන එකේ return එක. right getTribal කියන එකේ return එක වැටෙනවා ex class1 එකට. ඊළඟට ex class1 වලම නම් කියලා මෙතන තියෙන්නේ මේ access කරන්නේ variable එක. මේක ඒතර public විය යුතුයි. එහෙම නැත්නම් default. ඒ කියන්නේ private දාලා තිබුණොත් බෑ. මෙතන private දැන් මෙතන නම් කියන variable එකේ static වලට ඉස්සරහින් හරි static figures එකේ private කියලා දාලා තිබුණා. දැන් මෙතන private කියලා දාලා තිබුණොත් මේක access කරන්න බෑ. මොකද මේක එක class එකක් මේක තව class එකක්. නමුත් මේක default access තියෙන්නේ. ඒ කියන්නේ package access. ඒ කියන්නේ public වලට පොඩක් අඩු එකක් අපි පස්සේ කතා කරමු මේ access modifiers ගැන. ඒතර කෙසේ හෝ මේ access කරන්නේ මේ class එකේ තියෙන මේ කියන variable එක. ඒකෙන් පේනවා අපිට operand එකක් ලෙස variable එකක් use කරන්න පුළුවන්, direct literal එකක් use කරන්න පුළුවන්, කිසියම් class එකක numeric return එකක් numeric return type එකක් use කරන්න පුළුවන්. ඊට අමතරව කිසියම් class එකක numeric variable එකක් use කරන්නත් පුළුවන්. right. එතකොට දැන් මෙතන උත්තරේ අනුව num1 වලගේ 14 මෙතන getTribal වලට x නේ දෙන්නේ. x කියන්නේ අපි අර දීපු arc0. arc0 කියන්නේ අපි මේකට main method එකට input කරපු data. එතන main method එකට call කරන්නේ JVM නිසා අපි JVM ට දීපු අගය තමයි 12 කියලා මෙතන අපිට 12 නෙමෙයි ඕන තරම් array එකක් දෙන්න පුළුවන්. ඒකේ පළවෙනි element එක. ඒ කියන්නේ arcs array එකේ පළවෙනි element එක arc0 කියලා කියන්නේ. එතන x කියන්නේ 12. එහෙනම් මෙතන 12 එනවා. ඒ 12 තමයි මෙතන දෙන්නේ. ඒ දෙන්න 12 මෙතන x කියලා යනවා. ඒතර integer passing වලින් 12 numeric වෙනවා. 12 3 36 කියලා return වෙනවා. එතන මෙතන තියෙන්නේ 36, මෙතන තියෙන්නේ 21. ඒතර 36 21 16 14 එකතුවක් ලැබෙනවා. ඒ එකතුව sum එකට assign වෙනවා. ඒක print වෙනවා. දැන් අපි arithmetic operators ගැන සාකච්ඡා කරොත් arithmetic operators අපිට ඔබ හැමෝම දන්නවා සරලම උදාහරණයක් මේ සරලම application එකක් මේක. ඒතර එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම සහ modulus. මම හිතන්නේ ඔයගලන්ට අලුතෙන් ඉගෙන ගන්න තියෙන modulus. මේ modulus කියන එකට අපි කියනවා remainder කියලා. remainder කියන්නේ ඉතිරි. දැන් උදාහරණයක් වශයෙන් මෙතන මම මේ උදාහරණ ගන්නම්. ඔබට පේනවා 6 3ෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි. 7 3ෙන් බෙදුවාම 3 බෙදුවාම 2යි ඉතිරි 1යි. 8 3ෙන් බෙදුවාම 8 3ෙන් බෙදුවාම 6යි ඉතිරි 2යි. 9 3ෙන් බෙදුවාම ආයෙ ඉතිරි නැහැ. ඒතර 28 6ෙන් බෙදුවාම 6 වරක් 24ට තියෙන්නේ 6 වරක් 4 24යි. ඒතර 28න් 4ක් ගියාම ඉතිරි වෙනවා 4. මෙතන ඉතිරි. ඒතර මේ remainder operator එක තමයි මෙතන අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, වැඩි කිරීම දන්නවා. එකතු කිරීම කියන්නේ එකතු වෙනවා, අඩු වෙනවා, වැඩි කරනවා, බෙදීම. right? ඒ නිසා modulus විතරයි මට එතන අඳුනලා දෙන්න තියෙන්නේ අලුත් operator එකක් ලෙස. ඊළඟට මේ increment operator කියලා අපි සඳහන් කරනවා. මේ increment operator කියලා කියන්නේ plus plus දාන එක. මම මේක ගිය assignment වලදී කියලා දීලා තිනවා පොඩ්ඩක්. plus plus කියන්නේ දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් x සමානයි x ධන 1. x වල දැනට තියෙන අගය අරගෙන ඒකට එකක් එකතු කරලා ඒ උත්තරේ ගහනවා x වලට. ඊළඟ ඕකම අනිත් පැත්ත කරන්න පුළුවන් x සමාන x ඍණ 1 කියලා. ඒතර x වල දැනට තියෙන අගය අරගෙන ඒකට එකක් අඩු කරලා ඒ උත්තරේ ගහනවා අපහු x ට. ඒ කියන්නේ ඇත්තටම x වල අගය එකකින් අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම x වල අගය එකකින් වැඩි වෙනවා. ඒකට කියනවා increment සහ decrement කියලා. ඒතර ඒක අපිට යොදව ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඉස්සරහින් දැම්මොත් ඒකට කියනවා pre increment කියලා. පිටිපස්සෙන් දැම්මොත් ඒකට අපි කියනවා post increment කියලා. ඒ වගේම පිටිපස්සෙන් දැම්මොත් ඉස්සරහින් දැම්මොත් අපි ඒකට කියනවා pre decrement කියලා.
පිටිපස්සෙන් දැම්මොත් අපි ඒකට කියනවා post decrement කියලා. ඔයාලට මේ post decrement pre decrement කතාව බලා ගන්න පුළුවන් ඉස්සරහා past paper discussion කරද්දී. ඒකෙන්ද ඒක දැනට හිතා ගන්න එපා. දැනට මේක අඳුරගැනීම විතර ප්‍රමාණවත් වෙනවා. මෙහිම pre increment post increment කියලා දෙකක් තියෙන බවත් pre decrement post decrement කියලා දෙකක් තියෙන බවත් දැනගත්තාම ප්‍රමාණවත් වෙනවා. ඊළඟට මේ ඔපරේටර්ස් හතරෙම ඔයාලට පේනවා දෙපැත්තේ ඔපරන්ට් දෙකක් තියෙනවා. දෙපැත්තේ ඔපරන්ට් දෙකක් තියෙනවා. ඒ නිසා මේවට කියනවා binary operators කියලා. එහෙනම් addition, subtraction, multiplication, division, modulus කියන හතරෙම පහේම මේ දෙපැත්තේ දෙන්නෙක් ඉන්න ඔපරන්ට්. ඒ නිසා ඒවට කියනවා binary operator කියලා. හැබැයි increment සහ decrement ගත්තොත් ඒවල අපි සලකන්නේ එක ඔපරේටර් එකයි. x එක ඔපරන්ට් එකයි. ඒතර ඔපරන්ට් එකක් නිසා අපි මේවට කියනවා unary operator කියලා. unary operator එකක්. use single operand වැඩිපුර දෙකක් use කරනවා නම් අපි කියනවා binary operators කියලා. ඒ අනුව addition, subtraction, multiplication, division සහ modulus නොහොත් remainder කියලා කියන්නේ binary operators, increment සහ decrement කියලා කියන්නේ unary operators. ඊළඟට මේකේ උදාහරණය අපි සාකච්ඡා කරමු. මේකෙන් arithmetic operators අපිට උදාහරණයක් සාකච්ඡා කරගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් integer a සමානයි බිංදුව කරලා තියෙනවා. එතකොට මෙතන plus plus a කරලා තියෙනවා. එතකොට බලන්න මේක print කරන්නේ plus plus a. ඒ කියන්නේ මේක දාලා තියෙන්නේ pre increment. එතකොට increment කරලා ඉවර වෙලයි print වෙන්නේ. එතකොට plus plus a. එතන a කියන්නේ කීයද 9යි. එතකොට 9 plus plus a දාපුවම ඒ කියන්නේ print කරන කලින් a සමානයි a ධන 1. මෙතන plus plus a කියන්නේ a සමානයි a ධන 1. එතකොට 9 ධන 1. එතකොට 9 ධන 1 ආපහු ඒකට ගහපුවම උත්තරේ 10යි. එහෙනම් මෙතන print වෙන්න ඕනේ 10. ඔබට පේනවා මෙතන print වෙනවා 10. right? මෙතන මොකද මේක pre increment වුණා. ඊළඟට ආයේ දැන් pre increment කියන්නේ increment වෙලානේ තියෙන්නේ. ආයේ අමුතු increment වෙන්න දෙයක් නැහැ නේ. ඒතර print වෙන්න කලින් increment වුණා. එහෙනම් ඉතින් ආයේ මෙතන print වෙන්නේත් එම තමයි. එම නිසා ඔබට දකින්න පුළුවන් මෙතන print වෙන්නේ 10යි. ඊළඟට b සමානයි 3 තියලා තියෙනවා. මෙතන print වෙන්නේ අන්න මෙතන තියෙන්නේ post increment. ඒ කියන්නේ print වෙලයි increment වෙන්නේ. මේක මොකද post increment. දැන් මෙතන තිබුණේ මොකද්ද? pre increment. ඒකේ print වෙලයි මේ increment වෙලයි print වෙන්නේ. මෙතන print වෙලයි ඒ කියන්නේ current operation එක print කිරීමනේ. print කරලයි increment වෙන්නේ. මේක ඒ නිසා post increment. නිසා b වලගේ 3යි ඔබට පේනවා අතන 10 print වුණාට මෙතන print වෙන්නේ 3. ඔබට පේනවා මෙතන print වෙන්නේ 3. ඇයි හේතුව මේක post increment. හැබැයි දැන් print වෙලා ඉවරලා increment වෙනවා. එහෙනම් දැන් b කියන එකේ තියෙන්නේ 3 නෙමෙයි 3 increment වෙලා ඒ කියන්නේ 4. එහෙනම් දැන් දෙවෙනි අවස්ථාවේ print වෙද්දී මම හිතනවා ඔයාලට මේ උදාහරණය බලපුවම තේරෙන්න ඕන pre increment වල හැසිරීමයි post increment වල හැසිරීමයි. pre increment වලදී current operation එකට කලින් ඒ කියන්නේ print කිරීමට කලින් increment වෙනවා. post increment වලදී current operation එකෙන් පසුව print වෙනවා. ඒ කියන්නේ b අරගෙන පස්සේ b increment කරනවා. මෙතන a increment කරලා ඉවර වෙලයි a ගන්න. right. එතකොට මේකෙන් increment operator එක ඉගෙන ගන්න පුළුවන්. අනිත් එකතු කිරීම අඩු කිරීම මම හිතන්නේ මම උගන්වන්න දෙයක් නැහැ. එතනදී හැබැයි දැනගන්න මේ වෙනකොට A සහ B වල අගයන්. මේ වෙනකොට A වල අගය තියෙන්නේ 9 නෙමෙයි 10. ඒ වගේම B වල අගය තියෙන්නේ 3 නෙමෙයි 4. එම නිසා මෙතන answer එක print වෙද්දී මුලින්ම මෙතන print වෙන්නේ 10යි 4යි 14යි කියලා. එම නිසා මම හිතන්නේ එකතු කිරීම අඩු කිරීම බෙදීම ගැන කියන්න දෙයක් නැහැ. answer සමානයි answer in එක ඒ කියන්නේ -1 කියන එක. ඒතර ආන්සර් මෙතන අන්තිමටම ආන්සර් බකට් එකේ තියනාගේ මම හිතන්නේ එතන බලන්න ඕගොල්ලෝ ඒකෙන් එකක් අඩු කරලා ආපහු ආන්සර් බකට් එකට ගහන්න. මෙතනත් ඒතර වෙන්නේ ආන්සර් මයිනස් වෙලයි සිස්ටම් print එන්න කියන්නේ. ඒතර ආන්සර් මයිනස් වුණා කියන්නේ ආන්සර් සමානයි ආන්සර් -1 කියන එක. ඒතර අන්තිම උත්තරවල දැන් මෙතන දෙක තියෙනවා නම් දෙක එක වෙනවා. ඒ එක තියෙන එක බිංදුව වෙනවා. ඇයි? මෙතන answer සමානයි answer ඍණ 1 වෙනවා. ඒතර මෙතන answer 2 නම් 2 ඍණ 1 ඒ කියන්නේ 1 ආය 1 බිංදුව වෙනවා. right. ඊළඟට අපි මේ example එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට මේක මේ වීඩියෝ එක අපි දානවා මේ WhatsApp එකට මම. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. වීඩියෝ අසයින්මන්ට් එක මම හිතනවා වෙබිනාර් එකට වඩා සාර්ථකයි කියලා ඔයගොල්ලන් නැවත බලන්න පුළුවන් නිසා. සහ මටත් ඒක ඕගනයිස් කරගන්න ලේසි ලයිව් වලට වඩා ඒ කන්ටෙක්ස්ට්. හරි. අපි මේ උදාහරණයට පොඩ්ඩක් අහමු. මේකේ මම ඔයාලට උගන්වන්න උත්සාහ කරනවා මේ string concatenation කියන කතාව. දැන් ධන ඔපරේටර් එක අපි න්යූමරික් වලදී හැසිරෙන්නේ arithmetic summation වුණාට ඒක string ගැටෙනවම වෙන්නේ concatenation. string concatenation වලට මාරු වෙනවා. උදාහරණයක් වශයෙන් x 8යි y 4යි නම් මෙතන ඕගොල්ලන්ට පේනවා කිසිම string කතාවක් නැහැ. නිසා x
8යි y 4යි. ඒ අනුව 8යි 4යි 12යි. එහෙනම් මේකේ output එක එන්නේ system out println වෙනවා 12. ඒතර 12 print වෙනවා. ඒ කියන්නේ x ධන y වල අගය print වෙනවා. එහෙනම් මෙතන මේ plus එක ක්‍රියාත්මක වෙන්නේ arithmetic summation. හැබැයි මෙතනදී ඔයගලන්ට පේනවා මේ x ධන y කියන එක තියෙන්නේ double quotation ඇතුලේ. ඒතර double quotation මෙතන double quotation වැහෙනවා, මෙතන double quotation ඇරෙනවා. ඒතර double quotation ඇතුලේ නම් මේක තියෙන්නේ මේකට ධන concatenation වෙන්නේ. මෙතන වෙන්නේ concatenation. හැබැයි x ධන y. ඒතර x ධන y කියන්නේ x වලගේ 8යි. ඒතර 8 concatenation වෙනවා. ඒකට ආයේ මෙතන concatenation. මොකද එක පැත්තක් හරි string වුණ ගමන් ධන ලකුණේ එක පැත්තක් හරි string නම් වෙන්නේ concatenation. එතකොට මෙතන මේක string ඒ නිසා මේක numeric වැඩක් නැහැ. එක පැත්තක string ඒ නිසා concatenate වෙනවා. එහෙනම් මේකේ ඉන්නේ x ධන y සමානයි 8. ඒකට concatenate මොකද මේක ආයේ මේකේ return එක ආයේ string නේ. එතකොට මෙතන y කියන්නේ numeric. එහෙනම් මේ දෙක ආයේ string වලට යනවා. එම නිසා යන්නේ මොකක්ද? x ධන y 8 4 කියලා x ධන y 8 4 කියලා මේක concatenation වෙනවා. මෙතන string concatenation. ඊළඟ line එකට අපි ගියොත් එතන මේ x ධන y කියන එක වරහන් තියෙන්නේ. අන්න අපිට එනවා operator precedence කියන එක. operator precedence වලදී වරහන් දැම්මොත් මොන හරි තැනක ඉස්සල සුළු වෙන්න ඕනේ වරහන් ඇතුළේ. ඒතර වරහන් ඇතුළේ සුළු කරද්දී x කියන්නේ numeric y කියන්නේ numeric. එහෙනම් මෙතන ධන ලකුණ ක්‍රියාත්මක වෙන්නේ string concatenation ලෙසද නැත්නම් arithmetic summation ලෙසද? මෙතන දෙපැත්තම numeric නම් ක්‍රියාත්මක වෙන්නේ string arithmetic summation. එහෙනම් x වලගේ 8යි y වලගේ 4යි ඒ අනුව 12 කියන එක එතන ඉස්සල එකතු සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ 12ට එකතු වෙනවා මේ පැත්තේ string. එක පැත්තක් හරි string නම් දැන් මෙතන තියෙන string එකක් නේ. එක පැත්තක් හරි string නම් එතන සිද්ධ වෙන්නේ concatenation. හැබැයි මෙතන කලින් සුළු වෙලා තියෙන්නේ. එම නිසා 8යි 4යි 12 ඇවිල්ලා තියෙන්නේ. එම නිසා මේකේ උත්තරය x ධන y සමානයි 12. ඊළඟ අපි ඊළඟ එකට ගියොත් මෙතන x හි අගය print වෙනවා. ඒ x හි අගය print වෙනවා. ඒ x හි අගයට මෙතන තියෙන string එකක්. හොඳට බලන්න පුළුවන් කරන්නේ මෙතන තියෙන string එක. ඒතර x හි අගයට ධන ලකුණ ඇමිනෙනවා. ඒකට කියන්නේ concatenation වෙනවා. ඒතර 8ට ධන ලකුණ මොකද මේ පැත්තේ තියෙන 8 උනාට මේ පැත්තේ තියෙන string එක. ඒතර 8ට ධන ලකුණ concatenated වෙනවා. ඒක ආයේ මේ පැත්තේ 4ට concatenate වෙනවා. මේ පැත්තේ string නේ තියෙන්නේ දැන්. මේ පැත්තේ string තියෙන. ඒතර මේ string එකට මේ y කියන එක concatenated වෙනවා. ඒකට සමාන ලකුණ concatenated වෙනවා. ඊට පස්සේ ආයෙත් මෙතන x ධන y කියන එක එකතු වෙන්නේ නැහැ. මොකද වරහන් නැහැ. එම නිසා x හි අගය concatenated වෙනවා. ඊළඟට y හි අගය concatenated වෙනවා. එම නිසා ඒකේ උත්තරය වෙන්නේ මෙන්න මේ 8යි 4 කියන එක. හැබැයි ඊළඟ line එකට ඔයා ගියොත් ආයෙ මෙතන ඔයාලට පේනවා වරහන් දාලා තියෙනවා. එහෙනම් ඉස්සලම ඒක සුළු වෙනවා. ඒතර x හි අගය print වෙනවා. ආයෙ ධන ලකුණ print වෙනවා. ඊට පස්සේ y හි අගය print වෙනවා. ආයෙ සමාන ලකුණ print වෙනවා. හැබැයි මෙතන print වෙන්නේ x ධන y එකතු වෙලා එකතුව summation වෙනවා. මොකද වරහන් ඉස්සලා සුළු වෙන නිසා. ඊළඟට මෙතනත් string හැසිරීමක් තියෙන්නේ. මෙතන වරහන් දාලා තියෙන නිසා මතක තියාගන්න හැම විටම මේ උත්තරේ print වෙනවා. එම නිසා string එකක් ලෙස අපිට මේක concatenation කරලා මෙතන ඉස්සලා arithmetic summation ඊට පස්සේ ඔක්කොම concatenation ඒ concatenation උත්තරේ print වෙනවා. ඒතර මේක නැවත පොඩ්ඩක් අධ්‍යයනය කරගන්න. අපි පොඩ්ඩක් past paper ප්‍රශ්න වලට යමු. මෙතන ඔයගොල්ලන්ට list එකක් දීලා තිනවා past papers. මට පුළුවන් කීපයක් මම කරන්න. මොකද arithmetic operations නිසා ඉච්චර ලොකු අමාරුවක් නෑ ඔයගොල්ලන්ට මේ past papers ටික කරන්න. අපි ඉස්සරහම යමු 2015 12ට. ඔය සාමාන්‍යයෙන් මේ operators ප්‍රශ්නයේදී මෙන්න මේ වගේ variable set එකක් දෙනවා අපිට. ඒ variable set එකේ අපිට values තියෙනවා. ඒ values use කරන්න පුළුවන් operator එකට. ඒතකොට අහන්නේ system out println කරලා තියෙනවා value වැඩි කිරීම වරහන් ඇතුලේ තියෙනවා නම් 1 ධන නම් 2. අන්න precedence ක්‍රියාත්මක වෙනවා. ඔයගොල්ලෝ දන්නවා දැන් වැඩි කිරීම තියෙනවා නම් ඉස්සලා අපි කළ යුත්තේ වැඩි කිරීම. ඒ කියන්නේ ඔයාලා එකපාරට බැලුවමට හිතෙනවා value 1 කියන එක වැඩි කරන්න ඕන නම් 1 එකෙන්. නෑ. මෙතන තියෙනවා වරහන්. ඒතර වරහන් තියෙද්දි අපි ඉස්සලම කළ යුත්තේ වරහන් සුළු කළ යුතුයි. ඒතර මෙතන වරහන් ඇතුලේ තියෙන නම් 1 සහ නම් 2 එකතු කරලා ඒ එකතුව තමයි value 1 වලින් වැඩි කරන්න ඕනේ. ඒතර නම් 1 කියන්නේ කීයද? ඔබට පේනවා 10යි. නම් 1 10 එක short value එකක්. ඊට පස්සේ නම් 2 කියන්නේ කීයද? double 100යි. ඒතර නම් 1 10යි. එතකොට ඔබ දන්නවා යම් arithmetic operation එකක result එක යන්නේ large complex type එකට. එතකොට නම් 1 කියන එක short උනාට ඒ කියන්නේ 16 bit simple උනාට නම් 2 කියන එක 64 bit complex. එතකොට නම් 2 කියන එක 64 bit complex නිසා නම් 1 කියන එක 16 bit simple උනාට යන්නේ මේකේ උත්තරය double වලට.
මොකද මේක short මේක double. ඒතර short double දෙකෙන් large complex type එක වෙන්නේ double. එම නිසා මේ පිළිතුර යන්නේ double වලට. ඒ කියන්නේ මේකේ උත්තරය යන්නේ 10යි 100යි 110.0ට යන්නේ. 110.0ට යන්නේ. ඒ 110.0 වැඩි වෙනවා value 1 වලින්. value 1 කියන්නේ 2. එතකොට මෙතන 2කින් වැඩි වෙනවා 110.0. එහෙනම් උත්තරය යන්නේ 220.0ට. ඒක මතක තියාගන්න මේක short කියන්නේ 16 simple. මේක 64 double. ඒ කියන්නේ complex large. උත්තරේ ආයුත්තේ large complex type එකට. ඒ කියන්නේ යන්න ඕන 64 bit complex double වලට. එහෙනම් උත්තරය යන්නේ මෙතන 110.0ට. ඒ අපි සාකච්ඡා කරේ 2015 12. ඊළඟට අපි බලමු 2014 17. 2014 17 18 20 තුනම පුළුවන්. 2014 17 18 20 right okay. මේකෙදී ඕගොල්ලන්ට මතක ඇති මම කිව්වා මේ ch කියන්නේ මෙතන මේ char type එකක්. ඒතර ch variable එක ගත්තොත් char type එකක් A. එතකොට ඔය මම ඔයාලට කිව්වා මේ char type වල විශේෂ ලක්ෂණයක් char type වල විශේෂ ලක්ෂණයක් කිව්වා ඒ තමයි char type එකක මේ character එක හැසිරෙනවා කියලා numeric විදියට arithmetic operators වලදී. එම නිසා ch එකේ තියෙන capital A වුණාට අපි ඒක arithmetic operation එකකට කොහේ හරි තැනක එකතු කිරීම අඩු කිරීම එකකට යොදාගත්තොත් එතන යන්නේ A අකුර නෙමෙයි A අකුරේ ASCII අගය. A කියන්නේ 65. B capital B කියන්නේ 66, capital C 67 ඔය විදිහට යනවා. ඊළඟ simple A කියන්නේ 97, simple B 98 ඔය විදිහට යනවා. එතකොට මෙතන arithmetic operation එකකට දාලා තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙන්නේ ඒක ch තිබුණට ඔතෙන්ට එන්නේ 65. arithmetic operator එකකට char එකක් දාපු ගමන් ඒක numerics එකේ හැසිරෙනවා. එම නිසා මෙතන එන්නේ 65. ඒතර num2 වලට තියෙන්නේ byte එකක්, ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා 10. එහෙනම් මේකේ උත්තරය 75. උත්තරය 75. right. ඒක මතක තියාගන්න char type එකක් arithmetic operation එකට දාපුවම automatic type conversion එකකට යනවා ch කියලා. ඊළඟට අපි ඒකේ 18 වෙනි ප්‍රශ්නෙට ගියොත් num1 දන num2 දන value 1. එතකොට num1 කියලා කියන්නේ float type එකක්. එතකොට 5.0. ඊට පස්සේ num2 කියලා කියන්නේ byte එකක් 10. එතකොට complex type එක float එක 32 bit complex. එතකොට මේ දෙකේ උත්තරේ යන්නේ මොකටද? 32 complex. මම හැමතිස්සෙම කිව්වා arithmetic operation එකකට ගත්තොත් simple small එකක් large complex එකක් යන්න ඕන large complex එකට. එතකොට මේ දෙක මේ data type දෙක select එකට ගත්තාම byte කියන්නේ simple එකක්, float කියන්නේ large complex එකක්. එතකොට උත්තරය යන්නේ මේකේ 15.0ට. එතකොට num1 කියන්නේ ඔයගලන්ට පේනවා 5.0. එම නිසා මේකේ මේ දෙක එකතු යන්නේ කීයටද 15.0ට. ඒ වගේම value 1 කියන එක ගත්තොත් integer 1 ඒ කියන්නේ 16.0. එහෙනම් මේකේ උත්තරය 16.0 විය යුතුයි. තව විනාඩි 6කින් විතර මේ සෙෂන් එක අවසන් වෙනවා. එම නිසා ඔයගොල්ලෝ එතනින් නවතිනවා. මම මේකේ වීඩියෝ එක දානවා. ආයෙත් මේ වගේ ක්ලාස් එකක් හෝ වීඩියෝ මගින් ඔයාලට මේක දැනුම් දෙන්න. ඊළඟට අපි ගියාම 20 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා. මේක ටිකක් වැදගත් ප්‍රශ්නයක්. මෙතන වෙන්නේ num1 යගේ වැඩි වෙනවා 13.0න්. මෙතන f කියන්නේ float type. ඒ නිසා මතක තියාගන්න මේකේ අගේ යන්නේ num1 කියන්නේ ඔබ දන්නවා num1 float අවුලක් නැහැ. එතකොට මේක float එකක්. එතකොට float එකකින් වැඩි වෙනවා. එතකොට float එකකින් float එක වැඩි වුණාම දැන් මෙතන 13.0නේ. එතකොට float එකකින් float එක වැඩි වුණාම මේ ch කියන්නේ මොකක්ද? 16 bit. එතකොට 16 bit ch කියන්නේ char variable එකක්නේ. එතකොට 16 bit variable එකකට පූර්ණ සංඛ්‍යාවක assign කරන්න පුළුවන්. හැබැයි දශම සංඛ්‍යාවක assign කරන්න බෑ. එතකොට num1 කියන්නේ 5, 5/13 කියන්නේ 65. එතකොට 65 කියන එක assign කරන්න බෑ 65.0නේ. එතකොට 65.0 assign කරන්න බෑ ch වලට. එතකොට මෙතන error එකක් එන්න පුළුවන්. ඔයාලට පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔයාලා මෙහෙම කරන්න මේ දෙකේ එකතුව 65නේ. එතකොට ch bucket එකට assign වෙනවා 65. ඒ ch bucket එක තමයි print වෙන්නේ. හැබැයි ch bucket එක කියන්නේ char bucket එකක්නේ. එහෙනම් print වෙන්න ඕන උත්තරේ මොකද්ද? A. හැබැයි මෙතන මේක දශම සංඛ්‍යා නිසා මේකේ error එකක් එනවා. මොකද දශම සංඛ්‍යාවක් assign කරන්න බෑ char වලට. පූර්ණ සංඛ්‍යා තමයි char වලට assign කරන්න වෙන්නේ. අපි
ඒ කතා කරේ 2014 17 18 20 අපි යන් ඊළඟ 2013 14 15ට 2013 14 15 ගත්තාම ආයෙත් මේ වගේ වේරියබල් ටිකක් ඔයාලට පේනවා දෙනවා. මේවා හැමතිස්සෙම ටයිප් එක ගැන සැලකිල්ලක් ගන්න. 13 කරන්න බෑ ඕගොල්ලන්ට 14 කළ හැකියි. 14 කරමු අපි. 14 ඉස්සලා මෙතන වරහන් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ ඉස්සලා 20 දන්නවනේ වරහන්. ඒතර වරහන් වල මොකද්ද වෙන්නේ? නම් 1 වැඩි වෙනවා නම් 3 වලින්. බලන්න මෙතන නම් 1 වල අගය කීයද කියලා. නම් 1 කියන්නේ 10යි. ඒතර නම් 1 වල අගය 10යි. නම් 3 වල අගය 20යි. මේ මොනවාද ටයිප් ඉන්ටිජර්. එම නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. 10 වරක් 20 200යි කියලා මෙතෙන්ට එනවා. එතකොට මේ 200ට එකතු කරනවා නම් 1. ඒතර පූර්ණ සංඛ්‍යා. ඒතර නම් 1 කියන්නේ කීයද 10යි. ඒතර උත්තරය නම් 3 කියන්නේ කීයද? නම් 3 20යි. නම් 3 20යි. නම් 2 15යි. 20 15න් වැඩි වෙන්න ඕන. ඒතර 20 15න් වැඩි වුණාම 300යි. 20 15න් වැඩි වුණාම 300යි. ඒ 300ට එකතු වෙනවා නම් 1 වලගේ. ඒ කියන්නේ 10. ඒ කියන්නේ උත්තරය 310යි. ඊළඟ මේකේ 15 වෙනි ප්‍රශ්නෙට ගියාම ඔයාලට පේනවා මෙතන තියෙන ස්ට්‍රින්ග් එකක්. එහෙනම් මෙතන සිද්ධ වෙන්නේ ස්ට්‍රින්ග් කන්කැටිනේෂන්. මොකද මෙතන මේ ධන ලකුණ වරහන් මුකුත් දාලා නැහැනේ. ඒතකොට මේ ධන ලකුණේ දෙපැත්තේ ගත්තාම මේ පැත්තේ තියෙන ස්ට්‍රින්ග් එකක්, මේ පැත්තේ තියෙන ඡාය එකක්. ඡාය එක අවුලක් නැහැ. මොකද ඡාය එකක් කියන්නේ ඒක මේ ඇරිතමැටික් කන්වර්ෂන් එකකට ලක් වෙනවා. හැබැයි දැන් ස්ට්‍රින්ග් කන්කැටිනේෂන් එකකදී ඇරිතමැටික් කන්වර්ෂන් එකකට ලක් වෙන්නේ නැහැ. ඔයා මෙතන වරහන් දාලා මෙතන වරහන් වහලා තිබුණා නම් මෙතන ඡා කියන එක ඔටෝමැටික් කන්වර්ෂන් එකට ලක් වෙනවා. හැබැයි මෙතන මේ ඇරිතමැටික් සමේෂන් නෙමෙයි යන්නේ. මෙතන යන්නේ ස්ට්‍රින්ග් කන්කැටිනේෂන්. එතකොට අර ඔටෝමැටික් කන්වර්ෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා මෙතන CH යගය values a කියන එකට concatenation වෙනවා. එතන මෙතන values a කියලා CH වලගේ ඔබ දන්නවා type එකක්. ඒකේ තියෙන capital A. ඒ නිසා මෙතන capital A concatenation වෙනවා. values are capital A. ඒකෙන් ලැබෙන string එකක් ඒ string එකට ආයේ මොකද වෙන්නේ? මෙතන ධන ලකුණ num1 concatenation වෙනවා. එතන num1 කියන්නේ ආයේ 10. එතන arithmetic summation ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 10 concat වෙනවා. එතන මේකේ උත්තරේ වෙන්නේ values are a 10 කියලා. හැබැයි මෙන්න මෙතන වරහන් දාලා තිබුණා නම් මේ CH සහ num1 කියන එක වරහන් කරලා තිබුණා නම් අන්න මෙතන CH හැසිරෙන්නේ arithmetic conversion එකක් ලෙස. ඒ arithmetic conversion එකක් ලෙස හැසිරෙන නිසා ඒක capital A ට යනවා. එතකොට ඒ capital A කියන එක 65ට යනවා. ඒ 65ට එකතු වෙනවා num1 කියන එක. num1 කියන්නේ 10. ඒතර 65යි 10යි 75යි. ඒ 75 values are 75 කියලා print වෙනවා. එතකොට බැරි වෙලා හරි ඔයාලා මෙතන වරහන් දාලා තිබුණා නම් මෙන්න මේ දෙක වරහන් කරලා තිබුණා නම් අපිට උත්තරේ එනවා values are 75 කියලා. හැබැයි මෙතන වරහන් දාලා නැහැ. ඒ නිසා මේ පැත්ත නම් දිගට execute වෙගෙන එන්නේ. එතකොට මෙතන මේ පැත්තේ තියෙන string එකක්, මේ පැත්තේ තියෙන ඡාය එකක්, ඒ දෙක concat වෙනවා. ඒකේ ඵලය string එකක්. එතකොට මේක numeric වුණාට මේකේ එක පැත්තක string අනිත් පැත්තේ numeric. ඒ නිසා ඒක concat වෙනවා. ඒ අපි කතා කළේ 2013 14 සහ 15 2012 14. ඔයගොල්ලෝ මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තනියම මම හිතන්නේ පාස් පේපර් පොත් අරගෙන පුළුවන් ඔයගොල්ලන්ට. ඒතර arithmetic operators අවසන් වෙනවා. 2012 14 මේක ටිකක් හොඳ ප්‍රශ්නයක් වෙලාව තියෙද්දී අපිට සාකච්ඡා කරන්න. අපි බලමු නැත්නම් ඊළඟ දවසක සාකච්ඡා කරමු. පුතේ මෙතන x++ කියන එක තියෙන්නේ post increment. ඒකේ තේරුම දැන් RAM එක මවා ගන්න RAM එකේ තියෙන x අගය කීයද තියෙන්නේ මෙතන? RAM එකේ x අගය තියෙන්නේ 0 කියලා. එතන මුලින්ම RAM එකේ x තියෙන්නේ 0 කියලා. දැන් අපි මෙතෙන්ට ගන්නවා 0. දැන් ගන්න ඉස්සෙල්ලා increment කරනවද ගත්තට පස්සේ increment කරනවද? මේකේ තියෙන්නේ post increment. post increment කියන්නේ අර ගත්තට පස්සෙයි වැඩි කරන්නේ. එහෙනම් process එකට x කියලා ගන්න දැන් 0. හැබැයි අරගෙන RAM එකේ තියෙන x වැඩි කරනවා 1 දක්වා. එතකොට මෙතන ගන්න x කියලා 0. හැබැයි දැන් RAM එකේ දැන් තියෙන x මොකද දෙන්නේ? ගත්තට පස්සේ 1 කරනවා. එතකොට දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ආයෙත් ගන්නවා x. හැබැයි ගන්න කලින් වැඩි කරනවා. හැබැයි ඔබ මතක තියාගන්න දැන් x වල ඉන්නේ 0 නෙමෙයි 1. ඒ 1යි 2 වෙන්නේ. එහෙනම් 1 2 කරලා 2 ගන්නවා මෙතෙන්ට. එහෙනම් මෙතන x අරන් තියෙන්නේ 0. හැබැයි මෙතන අරන් තියෙන්නේ 2. ඒක ආයෙ හිතා ගන්න පොඩ්ඩක්. x තියෙන්නේ RAM එකේ. RAM එකේ තියෙන්නේ කීයද? 0.
එතකොට මේ තියෙන ප්‍රී ඉන්ක්‍රිමන්ට් ද පෝස්ට් ඉන්ක්‍රිමන්ට් ද පෝස්ට් ඉන්ක්‍රිමන්ට්. ඒ කියන්නේ අරගෙනයි වැඩි කරන්නේ. එහෙනම් process එකට ගන්න කීයද? process එකට ගන්න බිඳුව. RAM එකේ තියෙන්නේ කීයද? බිඳුව. හැබැයි දැන් අරගෙන මොකද කරන්නේ? ඉන්ක්‍රිමන්ට් කරනවා. එම නිසා බිඳුව 1 වෙනවා. දැන් මෙතනදී එතකොට අපි process එකට බිඳුව ගන්නවා. RAM එකේ හැබැයි බිඳුව 1 කරනවා. දැන් මොකද වෙන්නේ? ආයි එතන තියනාගේ එකකින් වැඩි කරලායි ගන්න. එතකොට දැන් තියෙන්නේ බිඳුව නෙමෙයි. දැන් තියෙන්නේ 1. එහෙනම් අපි එතනින් එළියට ගන්නේ 1. 1 වැඩි කරලායි ගන්න. එතකොට මෙතෙන්ට එන්නේ 2. අන්න ඒ විදිහට හිතලා මේකේ උත්තරේ හදාගන්න. එතකොට මෙතෙන්ට එන්නේ බිඳුව. හැබැයි මෙතෙන්ට එන්නේ 2. ඒක පොඩ්ඩක් කල්පනා කරන්න process එක සහ RAM එක. x කියන variable එක තියෙන්නේ RAM එකේ. x operate කරන්නේ process එකේ. එතකොට x ගන්න කලින් වැඩි කරනවද ගත්තට පස්සේ වැඩි කරනවද කියන එක හිතමින් ඔයාලට මේකේ output එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. අපි මේ සෙෂන් එක මෙතනින් නවතිනවා. ඕගොල්ලෝ සම්බන්ධ වුණාට ස්තුතියි.